අනේ අම්මපා මේ වෙන දේවල් ඉනා වෙලත් බෑ හිනා නොවිත් බෑ ඉනා වෙලත් බෑ හිනා නොවිත් බෑ කාට කියන්නද මේ දේවල් ඉනා වෙලත් බෑ හිනා නොවිත් බෑ ඉනා වෙලත් බෑ හිනා නොවිත් බෑ පිනා කදේ ගෙනා වලං කොනා බින්දදා ඉනා උනානේ අපි ඒක හරිත් නෑ ඒත් කමන්නේ ඒක හරිත් නෑ ඒත් කමන්නේ පිනා කවුද ගොනා කවුද අඳුනගත්තේ නෑ වගේ වගක් නෑ හිතලා බැලුවේ නෑ වගේ වගක් නෑ හිතලා බැලුවේ නෑ නෑ ආතති සැප බෝ වෙති මේ ඉඟි බිඟි ඔබටයි නිති නෑ ආතති සැප බෝ වෙති මේ ඉඟි බිඟි ඔබටයි නිති අනේ අම්මපා La 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 na 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 කුඩේ අරන් කඩේ අද්දි මඩේ වැටුණදා හිනා උනානේ අපිත් ඒක හරිත් නෑ ඒත් කමන්නේ ඒක හරිත් නෑ ඒත් කමන්නේ කුඩේ මොකද මඩේ කවුද අඳුනගත්තේ නෑ වගේ වගක් නෑ හිතලා බැලුවේ නෑ වගේ වගක් නෑ හිතලා බැලුවේ නෑ නෑ ආතති සැප බෝ වෙති මේ ඉඟි බිඟි ඔබටයි නිති නෑ ආතති සැප බෝ වෙති මේ ඉඟි බිඟි ඔබටයි නිති අනේ අම්මපා La 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 na 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 මේ වෙන දේවල් හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ කාට කියන්නද මේ දේවල් හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ අනේ අම්මපා අනේ අම්මපා මං යනවා මොකද පුතා අද ඩිලේ වෙලාද වැඩට යන්නේ පොඩි ඩිලේ එකක් තියෙනවා අංකල් මම ඊයේ රෑ ගොඩක් රෑ වෙනකන් ඕ ටයිම් කරා ඒකින්ද අද උදේ පොඩ්ඩක් පරක් වුණාට අවුලක් නැහැ එහෙම බෑ ඊළඟ පාර ඔයා යන්න ඕනේ ගවර්න්මන්ට් ජොබ් එකකට අනේ අංකල් මම නම් ආසම නැහැ ගවර්න්මන්ට් ජොබ් වලට මොකද ඒවැ නිවාඩු ගන්න හරි අමාරුයිනේ දැන් මම වැඩ කරන ප්‍රයිවට් කම්පැනියේ ඒගොල්ලන්ට නිවාඩුද වැඩද කියන අදාළ නැහැ වැඩේ ඉවර කරනවා නම් ඕන තරම් නිවාඩු ගන්න පුළුවන් මම මේ ළඟදී එක දිගට දවස් 3ක් නිවාඩු දැම්මා ඒ වුණාට පුතා ප්‍රයිවට් කම්පැනි වල වැඩ කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ මොකද ඔය කම්පැනි වල ඉන්නවා බොස්ට කේලම් කියන කට්ටිය එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඔයාගේ තත්ත්වයට එන්න ඒකයි අපේ කම්පැනි නම් ඉතින් එහෙම අවුලක් නැහැ මම ඉතින් ඔෆිස් එකේ දෙවනියා වගේ ඉන්නේ ඒ කියන්නේ ඊළඟ පාර පුතා බොස් නෑ ඉතින් එහෙම වෙන්න ඉතින් ඉන්න බොස් යන්න එපා පුතා ඕනම තැනක දෙවනියා තමයි ඊගවට බොස් වෙන්නේ මම මේ පෙන්ෂන් ගියෙත් ඊළඟ පාර මාව බොස් කරයි කියන බයට හම්බ කරන්න පුළුවන් කාලේ අපි ඔළුවෙන් හිටගෙන හරි සල්ලි හම්බ කරන්න ඕනේ. ඒක තමයි සිස්ටම් එක. පුතා මගේ වටේට හිටියේ ඔක්කොම සරොන් ඇඳපු කට්ටිය. මං වැඩ කරේ මිනිස්ට්‍රි එකකනේ. එතකොට ඔක්කොම හිටියේ මිනිස්ටර්ස්ලා. ඒගොල්ලෝ ඔළුවෙන් හිටගෙන සල්ලි හම්බ කරන්න ගියා නම් ඒක සදාචාරාත්මක නෑනේ. අංකල් සදාචාරාත්මක දේවල් කරලාද මේ දවස්වල මිනිස්සු සල්ලි හම්බ කරන්නේ මේ? අනේ මට කෝච්චිය පරක් වෙනවා. මට යන්න ඕනේ. බය වෙන්න එපා පුතා. මේ කෝච්චිය මිස්සුණත් ඊළඟ පාර කෝච්චිය වෙලාවට. කො මොනිකා දුව ඉන්නවද? ඇතුළේ ඉන්නවා අංකල්. ඇතුළේ ඉන්නවා. ඕකේ. බයි. ඊළඟ පාර. ගෙයින් එළියට බහිනකොටම ඉස්සරහට හම්බුනේ එඩ්වඩ් අංකල්. අද ලොක්කගෙන් ගුටි කන්න වේද දන්නෙත් නැහැ, බැනුම් අහන්න වේද දන්නෙත් නැහැ. හැබැයි මිනිහා ඊළඟ පාර මම බොස් වෙනවා කියලාත් කිව්වනේ.
Monica! Daughter! එඩ්වඩ් අංකල් අමර දැන් ගියා විතරයි. ඔව් මට නීටුනා. නම් මේ ආවා නිකන් ගේ පොඩ්ඩක් බලලා යන්න කියලා. අයියෝ මොනවා බලන්නද අංකල්? අපි ගේ හොඳට බලා ගන්නවා. ඒක ඇත්ත මේ මොනිකා මං හිතාගෙන ඉන්නේ ලබන පාර ගේ දෙනකොට මීට වඩා ටිකක් වැඩි ගානකට දෙන්න කියලා. ප්‍රයිස් එක වැඩි කරලා. අනේ අංකල් අපි ළඟ නම් එච්චර නෑ. ඕගොල්ලන්ගෙන් එහෙම ගන්නෙ නෑ. මොකද මම දුව දන්නේ පොඩි කාලේ ඉඳලානේ. ඒක නෙමෙයි දුව. ඇයි ඔයා මේ ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක්ව බැඳේ නැත්තේ? ඈ? එහෙම බැඳනනම් මැරෙන කම්ම පෙන්ෂන් එක තියෙනවනේ. අයියෝ අංකල් මං කලින් යාළු වෙලා හිටියේ කෝච්චි එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක. මුහුදු බඩලා ඉන්නේ කි. CGR ෂා. හොඳ ජොබ් එකක් කරන කෙනෙක්. මේ මොන පිසුද අංකල්? කිසිත් දියුණුවක් නැහැ. එක පීල්ලෙමනේ. මං කැමතියි කියලා ෆිල්ම් දෙකයි බලන්න ගියේ. ඊට පස්සේ මෙන්න මේ මිනිහා කඳුරටට මාරුණා. ඊට පස්සේ ඉතින් රුහුණු කුමාරිය අමතක කරලා දාලා උඩරට මැණිකට හිට ගියා. ඊට පස්සේ ඔයා එයාව බලන්න ගියාද? යෝ පිසුද අංකල්? එහෙම කාලේ නාස්ති කරන්න පුළුවන්ද මට? මට ස්ටේෂන් එකේ තමයි අමරව හම්බුනේ. මොනිකා දුව ඔයාට කියන්න ඔය කෝච්චිය කියන්නේ කී දෙනෙක්ව මුණ ගැස්සපු වාහනයක්ද? කී දෙනෙක්ගේ පෞල් ජීවිත හරියන්නේ නැද්ද? කී දෙනෙක්ගේ පෞල් ජීවිත කැඩෙන්නේ නැද්ද? කැඩිච්ච වීදුරුව දාලානේ. හැබැයි ඉතින් අපේ අමාත්‍යංශේ නම් එහෙම නැහැ. ඒ දවස්වල තාත්තා මට කියලා තියෙනවා අංකල් වැඩට ආව ගියෙන් බස් එකේ එළුනේද? හැබැයි ඉතින් බොහොම ඉක්මනට වාහනයක් ගත්තා කියලා තියෙනවා. ඒක දුව මගේ දියුණුව. හැබැයි ඉතින් තාත්තා කිව්වේ නම් අංකල් මේ වෙන මොනා හරි මුදල් එන මට ඔය හොර වැඩ පේන්න බෑ. අමාත්‍යංශය හරි කවුරු හරි හොර වැඩක් කරොත් මම තමයි ඉස්සෙල්ලම අල්ලලා දෙන්නේ. ඕකේ. ඒකනේ අංකල් බලන්නකෝ ඉතින් මේ අපේ අම්මලා තාත්තලා හරියට හොයන්නේ බලන්න නැතුව කියනවනේ. මේ අංකල් ආවේ ගේ බලන්නමද? නෑ. මම ආවේ මට ලියුම් ආවද කියලා බලන්න. මොකද මං ගොඩාක් වැඩ කරපු තැන් වලට දීලා තියෙන්නේ මේ ගෙදර ඇඩ්‍රස් එකනේ. හරි අංකල්. මං ආවොත් කියන්නම්කෝ. හරි යන්න. හරි අංකල්. මේ අංකල් වැඩ කළා කිව්වේ අර මේ රත්නපාල ඇමතිතුමාගේ අමාත්‍යාංශ නේද? ඔව්. ඇමතිතුමාව දන්නවනේ. ඔව් දන්නවා. අන්න ඇමතිතුමාව මේ අල්ලස් සහ දූෂණ කොමිසමෙන් කැඳවලා. දැන් නිවුස් වලට කිව්වේ. දැන් කිව්වා? නිවුස් වලට? හරි. මට ලියුම් ආවොත් තියලා තියන්නකෝ මං එන්න. ඇමතිතුමා කියපු ගමන් ඊට අංකල් බය වුණේ. මට පේන විදිහට තාත්තා කියපු කතාව ඇත්ත වගේ. මම අහන්නමයි හිටියේ. ඇත්තටම ඔයාලේ 100ට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි? අහන එකට ඊළඟ පාර කියන්නේ? අනේ ඕවනේ. මම මේ සැරේ විභාග කරනවා කිව්වහම ඒ අහන ඊළඟ පාරත් කරනවද? මොකද එහෙම වෙලා තියෙන්නේ? මං හිතන්නේ අපේ සීයා වැඩ කරලා තියෙන අමාත්‍යාංශකනේ. එතකොට ඉතින් එතෙන්ට ඔය වැඩ කරව ගන්න නායට කියනවා ඇති. ඊළඟ පාර බලමු. අපේ අම්මා නම් කියන්නේ ඔච්චර ඉක්මනට 100 දිනුනේ හොඳ යටි කූට්ටු වැඩ තිබුණලු. අනේ මේ අශේන් අයියේ අපේ සීයාට එහෙම කියන්න එපා හරිද? මොනවා වුණත් ඉතින් කවදා හරි මටත් හම්බෙන්නේ එයාගේ දෙයක් නේ. එයාට ඉතින් ගෙවල් 3ක්ම තියෙනවානේ.
දෙයිද ඊළඟ පාර බැන්දම් බලමු කියයිද දන්නේ. අනේ මේ අපේ සීයා නම් එහෙම නෑ. එයා හරිම හොඳයි. මේ දවස්වල කාටවත් නොකිය තනියෙන් බේත් කරගන්නවා. ඇයි මොකක්ද අසනීපේ? අනේ මන් දන්නේ අපි කවුරුත් දන්නේ නෑ. අඩුම ගානේ අපේ අම්මලවත් දන්නේ නෑ. එයා ඉතින් තනියමනේ බේත් කරගන්නේ. අපේ ආච්චිටත් ඔහොම අසනීපයක් තිබුණා. කිසිම කෙනෙක් දන්නේ නැහැ ලෙඩේ මොකද්ද බේත් ගන්නෙ කොහෙන්ද කිසිම දෙයක්. ටික දවසයි බේත් කරේ. එතකොට මේ ටික දවසත් බේත් කළේ? ඕ ටික දවසයි. එතකොට මේ හොරෙන් බේත් කළාම ඉක්මනට හොඳ වෙනවා ඇතිනේ. ටික දවසකින් ආච්චි මල දොටයි බේත් කරන්න ඕනෙත් නැහැ. මොනවද අනේ මම කියවන්නේ? අපේ ලව් එකට කවදාරි විරුද්ධ වෙන්නේ ඔයාලගේ සීයා තමයි. අනේ මේ එයා එහෙම නෑ. ඒ මොනොත් සීයාට හොරෙන් බේත් ගිල්ලවන්නේ මං හරිද? මොකද එඩ්වඩ් කාර්යය කියේ? මේ මට පේන විදිහට එඩ්වඩ් අංකල්ගේ හොරයක් තියෙනවා. අපේ තාත්තා කියපු විදිහට අමාත්‍යාංශ ඉන්නකම් හොඳ ගැහිලි ගහලා වගේ. නෑ. මිනිහාට කෙලින්ම කිව්වද ඒක? එහෙම කිව්වේ නෑ. අර හිටපු ඇමතිතුමාව අල්ලස් කොමිසමෙන් අරන් ගියා කිව්වා විතරයි අංකල් බය වුණා. හොර හිත තියෙන ඕනම එකෙක් බය වෙනවා. හැබැයි ඒක නෙමෙයි වැඩි. මේ අපේ එකා එඩ්වඩ් අංකල්ගේ මිනිබිරිත් එක්ක තවම රවුම් ගහනවා කියලා මට ආරංචියක් ආවනේ. මේ අපේ ආශේ? ඔව්. ඉතින් හොඳයි නේ අනේ. ඔය එඩ්වඩ් අංකල්ට වැඩි මුණුබුරෝ එහෙම නෑ. කෙල්ලට ගේ උනත් ඉල්ල ගන්න පුළුවන් වෙයි. ඒ මුත් ඉතින් අපිට කුලිය ගෙවගෙන ඉන්න ඕනෙත් නෑ නේ අනේ. දැන් ඒකට ඔයා කියන්නේ අපේ ආශයෙන් පුතා බඳින්න ඕනේ ගයක් තියෙන එකෙක්ම කියලා? ඕ නැත්තම් ඉස්සරහට ගියා කම්බ වෙන කෙල්ලෙක් වෙන්න ඕනේ. තු ඒ කෙල්ලොත් එක්ක යාළුවලා වැඩක් නෑ අනේ අනාගතේම ඉවරයිනේ. අපරාධේ. මටත් ඒ කාලේ ඒ විදිහට හිතන්න තමයි තිබුණේ නේ. එයා එහෙම කියන්න එපානේ. අපේ මහගේ ඉතින් කොහොමද මගේ නමට ලියන්නනේ හිටියේ. යන්නේ හිටියට ඉතින් ලිව්වේ නෑනේ. හරි හරි ඉතින් ගේ උගස් කරලා තාත්තට වෙදකම් කරේ. ඕගොල්ලන්ගේ තාත්තා සෑහෙන්න දේපලක් හම්බ කරා. අන්තිමට ඒ ඔක්කොම වියදම් කළානේ මිනිහමලේ. මේ මගේ අම්මට තාත්තට එක එකම කියන්න එන්න එපා හොඳේ. ඇත්ත කියනකොට ඉතින් කාටවත් බොහොම අමාරුයි තමයි. අමාරුයි තමයි. මගේ අම්මයි තාත්තා වෙන මට එකෙක් දෙන්නේ මරන්නවත් පුළුවන්. ඇත්ත? හෙට නිවාඩු දවසනේ පොළ ළඟ ඉන්නවා පණ පිටින් කුකුල්ලෝ ගෙනල්ලා. මං එකෙක් දෙන්නෙක් අරන් ඇවිල්ලා මේ සූඩ තියලම ආගේ දෙමාපියන්ට බයින්නම්. එතකොට ඔයාලට කුකුලෙක් දෙන්නෙක් මරා ගන්න පුළුවන්. අනේ යන්න ඕයි යන්න. මොනවා කතා කරන්නේ කියද්දි හැමදාම මගේ අම්මගේ තාත්තට තමයි ඉවර කරන්නේ. මොනවද දන්නේ මහ ලොකු තාත්තා දුන්නේ මකුල. ඉලන්දාරියා කොහෙද මේ? මේ අපේ සච්චිනිගේ සීයානේ. ඇයි මාව අඳුර ගන්න මගේ මිනිබිරිගෙනම පාවිච්චි කරේ? මං අර සචින් නංගිත් එක්ක ඉංග්‍රීසි පන්තියේ ඉන්නේ. Oh I see. නෑ OIC එන්නේ නෑ SI මහතුරු දෙන්නෙන් නම් එනවා. නෑ. ඔය ඉංග්‍රීසි ක්ලාස් යනවා. දැන් යන් බොස්ලා හැටියට අනේ සී එහෙම යන් කිව්ව ගමන් මට කොහෙවත් යන්න බෑ. අපේ අම්මා එහෙම යනවට කැමති නෑ. යන තැන කියන්න මං අම්මට කියලා අවසර අරන් එන්න. නෑ මේ තරුණ ළමයි හැටියට ඊළඟ පාර හොඳ ජොබ් එකක් හොයාගන්න ඕනේ. හරි. ඊළඟ පාර තව ජොබ් එකක් හොයාගන්න ඕන. නෑ එකක් තියෙනවනේ. ඊළඟ පාර හොඳ කසාදයක් වෙඩින් එකක් කරගන්න ඕනේ. ඊළඟ පාර ඩිවෝස් වෙන්න ඕන. නෑ ඒ බැඳපු කෙනත් එක්ක හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඕන. එහෙම දෙයක් නම් මගේ හිතෙත් තියෙනවා. That's correct. කැරට් වලට සම්බන්ධ කෙනෙක් නෙමෙයි වෙන කෙනෙක්. අයියෝ පුතා ඔයාගේ ඉංග්ලිෂ් නොලෙජ් එක අන්තිමයි. බිඳුවයි. ඔව්. සරුත් කියනවා අම්මත් කියනවා. මම ඉංග්‍රීසි පන්තියට ගිහලා කොහමද හිත හදාගෙන ඉන්නේ ඉංග්‍රීසි සර් බරපතල කාලේ ඉංග්‍රීසි කතා කරනවා. ඔව් අනේ. මට ඉතින් ඒක දරා ගන්න බැරි වුණාම මම ඒකෙන් පැනලා ගිහිල්ලා ඉංග්‍රීසි පිචර් එකක් බලනවා.
ඉංග්‍රීසි ඇහෙනවනේ ඔය ඕන තරම් ඒකේ. යම් බ්ලාඩ් චි ඒක හරිනේ. ඒක හරිනේ. අපේ අම්මත් කියලා තියෙන්නේ වැඩිහිටියන්ට බම් බොලන් ඵලයන් එහෙම කතා කරන්න එපා කියලා. සීයා මට යම් බම් කිව්වට මට කියන්න බෑ ඔය මේවන. මේ පුතා ඔයාට හරියන්නේ ඔය ඉංග්‍රීසි ක්ලාස් එක නෙමෙයි. මේ හන්දියේ තියෙන්නේ අර ඉංග්‍රීසි ක්ලාස් එක අන්න එක තමයි ඔයාට හරියන්නේ. හන්දි? ඔව් ඔයා හන්දියෙන් වමට හැරිච්ච ගමන් ෆෝස්ට් ඔෆිස් එකට එහා පැත්තේ තියෙන්නේ අන්න ඒක. එතන ඉංග්‍රීසි ක්ලාස් එකක් නෑ. එතන තියෙන්නේ අපෝ චිල්ඩ්‍රන් මොන්ටිසෝරිය. අපෝ චිල්ඩ්‍රන් නෙමෙයි. අපේ චිල්ඩ්‍රන් මොන්ටිසෝරිය. අන්න එතන ඉඳලම ඔයා ඉංග්‍රීසි පටන් ගන්න. එතකොට හරි. හරි. පුතා දැන් මම මේ ගියේ ඔයා වගේ යං බොයි කෙනෙක්ගේ වෙඩින් එකට. ඊළඟ පාර ඉතින් ඒකටම යන්න වෙයිද දන්නේ නැහැ. මොකද ඌට එකෙන්ම ඇති වුණොත් ආයි බඳින්නේ නැහනේ. නෑ මම ඊළඟ පාර එන්නේ ඔයාගේ වෙඩින් එකට. ඔයාගේ වෙඩින් එකට. අංකල්ට කියන්න මම දැන් මේ එන්නේ අංකල් වගේ කෙනෙක්ගෙම මේ මල ගෙදරක ගිහින්. ඊළඟ පාර මමත් ආස. මොනවාරි කිව්වද? ඊළඟ පාර හම්බුනාම ආමු. බං ආශේ. මේ ඉංග්‍රීසි පන්ති යනවා කියලා කෙල්ලෙක් එක්ක ෆිල්ම් බලනවා කියන්නේ ඇත්ත? කවුරු කියන්නේ? සම්පූර්ණ බොරු. තාත්තට කවුරු හරි බොරුවක් කියලා තිනොත් ලොකුවට. බොරු නෙමෙයි. ෆිල්ම් හෝල් එකේ ටිකට් කරන්නේ මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්. ඌ උඹ හොඳට අඳුරනවා. උඹ මේ දවසක් කර දවසක් ෆිල්ම් බලනවා කියන්නේ කෙල්ලෙක් එක්ක. ඇත්තද? ඒ අර දැන් අපේ ඉංග්‍රීසි පන්තියේ ප්‍රැක්ටිකල් යවනවා ඒකනේ. මේ ෆිල්ම් හෝල් එකට? ඕ. ඒ කියන්නේ අපේ සර් කිව්වා පන්තිය උගන්නන ඉංග්‍රීසි චිත්‍රපටිවල කතා කරන ඉංග්‍රීසි අතර වෙනසක් තියෙනවාය. ඒ නිසා ඒක බලන්න කියලා. ඒකට උඹයි කෙල්ලයි විතරද යන්නේ? නෑ තව කපල් ගොඩාක් හිටියා. කපල්? කපල් නෙමෙයි. කපලා එකක් සෙනග හිටියා හෝල් එකේ. අපේ සර් කියලා තියන්නේ එම දෙන්න ගිහිල්ලා චිත්‍රපටිය බලලා පන්ති ඇවිල්ලා ඒවා සාකච්ඡා කරන්න ඕන කියලා ඒකනේ. උඹයි ඒ ගෑනු ළමයා ඔය පාක් වල සාකච්ඡා කරනවා කියලා මට ආරංචි. තාත්තා මොනවා කියනවද මන් දන්නේ. බලන්නකෝ අම්මේ. ඔව් දැන් තාත්තට අපේ අඩුපාඩු වෙනක විහිළුවක් වෙලානේ. මේ මොනිකා ඔයා තමයි මේ ළමයාව නරක කරන්නේ. සචිනිත් එනවා. මොකට එනවද මන් දන්නේ නැහැ. ගෙවල් රෙන්ට් එකට දුන්නට පස්සේ ආපහු මොකටද ගෙවල් ගානේ එන්නේ? ඔය ඉන්නේ ලියුම් ආවද කියලා බලන්නනේ. ලියුම් ආව. ලියුම් ආව. බලන්නකො මොනිකඩුවට මම මෙහෙ එනවයි කිව්ව විතරයි. පුතාට තෝනි වුණා නෙන්න. එන්න වාඩි වෙන්න. සි. ඉතින් මේ සචිනි දුව නේද? ඔව් ආන්ටි. මේ මගේ එල්ඩර් ඩෝටර්ගේ ස්මෝල් ඩෝටර්. එතකොට එඩ්වඩ් අංකල් ආවේ? මම ආවේ ඉතින් මට ලෙටර්ස් ඇවිල්ලාද කියලා බලන්න. ලියුම් ආවා අංකල්. අංකල් එනවා දැකලා පුතා ගෙට ගියා දැන් ගිහින්. ඕකේ. මෙන්න සී. රෙජිස්ටර් ලියුම. එහෙනම් ඉතින් වැදගත් ලියුමක් වෙන්න ඇති නේද? බලමුකෝ. හැබැයි ඉතින් මට දැන් පෙන්ෂන් ස්කීම් එකකිනුත් ලියුම් ගන්න තියෙනවා. සීයේ අනේ වතුර එකක් ගෙන්න සීයේ. වතුර එකක් ගන්න. නාත්තේ කාගේකට ගේන්න බාල්දියකට. ඕනේ ඒකට අරන් මරේ මම වතුර එකක් කිව්වම. සීයා අනේ සීයා. හැටනේ. සීයා මට
අල්ලසා දූෂණයකින් ලියුමක් කියවලා අයියෝ මිනිස්ට වාර ගන්නකොට මන් දැනගත්තා ඊළඟ පාර මන් තමයි කියලා අයියෝ මේ එඩ්වඩ් අංකල් මේක මේ අල්ලස්සා දූෂණය කියන මොකොත් නම් නැහැ. අයියෝ උඩින්ම තියෙන්නේ. උඩින්ම ගහලා තියෙනවා අරිසත් සහ මූලක් ගින්නට උපදෙස් කියලා. සීයේ තනියම බේත් කරගන්නවා කිව්ව නේද? ඔය එකෙන් ඇවිත් ඇත්තේ. ඒකනේ. හැබැයි ඉතින් ওই බය වුණ බයවිල්ලට අල්ලස්සා දූෂණ කොමිසමෙන් හෙට අනිද්දාට ලියුමක් එන්න පුළුවන්. තව එකක් ආවා. වතුරයකුත් ගේන්න. අනේ සීයා. ඉස්සෙල්ලා ලියුමද ගේන්න ඕන වතුරද?